ඒතර බීජ සුප්තතාවයේ මොකද්ද කියන එක පොඩි සාරාංශගත කිරීමක් තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම අර්ථ දැක්වීම අරෝමේ වුණා ලියන්න යන්නේ නැහැ. ඒවා එන්නේට ඔබ නෝට් එකක් අරගෙන බලන්න පුළුවන්. නමුත් සුප්තතාවයේ කියන මාතෘකාව පොඩ්ඩක් සාරාංශගත කරමු මෙන්න මේ විදිහට. අපිට පුළුවන් සුප්තතාවයේ ප්‍රධාන කොටස් තුනකට බෙදලා ඉගෙන ගන්න. සුප්තතාවයේ ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. සුප්තතා ආකාර තුනක් තියෙනවා. මොනවද ආකාර තුන? ප්‍රේරිත සුප්තතාවය, පැවරූ සුප්තතාවය සහ සහජ සුප්තතාවය. එහෙම නැත්නම් සත්‍ය සුප්තතාවය කියලා අපිට කියන්න පුළුවන්. ප්‍රේරිත සුප්තතාවය පළවෙනි එක ප්‍රේරිත සුප්තතාවය. පැවරූ සුප්තතාවය. තුන්වෙනි එක සහජ සුප්තතාවය. එහෙම නැත්නම් මේකට සත්‍ය සුප්තතාවය කියලා කියනවා. මේ තුනේ වචන තුනේ තේරුම මතක තියුණාට කමන්නේ. ප්‍රේරිත සුප්තතාවය කියන්නේ ශාකවල ඇතිවන තත්ත්වය. මේ කියන්නේ දැන් උදාහරණයකට අග්‍රස්ථ අංකුරයේ තියෙනකොට පාර්ශ්වික අංකුර වර්ධනය වෙන්නේ නැහැ. ඒතර සුප්තතාවයක් නේ තියෙන්නේ. ඒක බීජවල එන එකක් නෙමෙයි. ප්‍රේරිත සුප්තතාවය කියන්නේ ශාකවල එන එකක්, වර්ධකව එන තත්ත්වයක්. පැවරූ සුප්තතාවය කියන්නේ අපි විසින් නැති කරන තත්ත්වයක්. ඒ කියන්නේ අපි බීජ වේලුවම බීජවල තෙතමනය ප්‍රරෝහණයට අවශ්‍ය ප්‍රමාණයට නැහැ. ඒ නිසා බීජ පැලවෙන්නේ නැහැ. ප්‍රරෝහණය සඳහා අවශ්‍ය තත්ත්ව ලබා නොදීමෙන් බීජ පැලවෙන එක කල් තියා ගන්නවා. හරිද? පැලවෙන එක කල් දා ගන්නවා. අපි එතකොට කියනවා මොකද්ද? පැවරූ සුප්තතාවය. මේ කියන්නේ ශාක තුල ස්වභාවයෙන් තියෙන සුප්තතාවය. මේකේ ශාකේ බීජවල ඇත්තටම ශාකවල නෙමෙයි වචන බීජවල ස්වභාවිකව තියෙන සුප්තතාවය තමයි මේක. ඒ කියන්නේ බීජයේ එක්ක අභ්‍යන්තර සාධකයක් නිසා එහෙම නැත්නම් බාහිර සාධක හේතුවෙන් බීජයේ සුප්තතාවය ඇති වෙනවා. බීජයේ විසින්ම කල් පවතින සඳහා ප්‍රචාරණය පහසු කර ගැනීම සඳහා එයාලා හදා ගන්න සුප්තතාවය තමයි මේක. හරිද? ඒ නිසා ඔන්න ඔය තුන අපි පොඩ්ඩක් දැනගන්න ඕන. එහෙනම් නිකන් ඔබ නෝට් එකක් භාවිතා කරනවා නම් කඩදාසියක් පාවිච්චි කරනවා නම් ලියා ගන්න. සුප්තතාවය ප්‍රධාන ආකාර තුනකින්. සුප්තතාවයේ ප්‍රධාන ආකාර තුනකින්. මම මේ පොඩි සාරාංශයක් හදලා දෙන්න යන්නේ. සුප්තතාවයේ ප්‍රධාන ආකාර තුනකින්. එක ප්‍රේරිත සුප්තතාවය. එක ප්‍රේරිත සුප්තතාවය. ඉරක් ගහලා ඉස්සරහින් ලියන්න. ශාකවල වර්ධක කොටස්වල දැකිය හැකි සුප්තතාවයයි. ශාකවල වර්ධක කොටස්වල දැකිය හැකි සුප්තතාවයයි. උදාහරණ අග්‍රස්ත ප්‍රමුඛතාවය නිසා පාර්ශ්වික අංකුර වර්ධනය නිෂේධනය වීම. අග්‍රස්ත ප්‍රමුඛතාවය නිසා පාර්ශ්වික අංකුර වර්ධනය නිෂේධනය වීම. එකට අපි කියුවා ප්‍රේරිත සුප්තතාවය. දෙක පැවරූ සුප්තතාවය. දෙවෙනි එක පැවරූ සුප්තතාවය. පැවරූ සුප්තතාවය. ඒ යටතේ ලියනවා. ඒ යටතේ බීජ ප්‍රරෝහණයට අවශ්‍ය තත්ත්ව ලබා නොදීම නිසා බීජ ප්‍රරෝහණය නොවීම සජීවී බීජ ප්‍රරෝහණය නොවීම. සජීවී බීජ කියන වචන දාන්න. සජීවී බීජ ප්‍රරෝහණය නොවීම. පැවරූ සුප්තතාවය ලෙස හැඳින්වේ.
තුන්වෙනි එක සහජ එහෙම නැත්නම් සත්‍ය සුත්තතාවය. තුන්වෙනි එක සහජ එහෙම නැත්නම් සත්‍ය සුත්තතාවය. ඒ යටතේ ලියනවා බීජවල ස්වභාව ධර්මයේ විසින් ඇති කරන සුත්තතාවය වේ. බීජවල ස්වභාව ධර්මයේ විසින් ඇති කරන සුත්තතාවය වේ. ඊළඟට දරුවනේ සාරාංශගත කරොත් මේ බලන්න සහජ සුත්තතාවය. අපි මේක දෙක ගැන කතා කරන්නේ නැහැ. අපි බීජ ගැන කතා කරන්නේ මේ සුත්තතාවය ගැන තමයි කතා කරන්නේ. මේ සුත්තතාවය කියන්නේ සහජ සුත්තතාවය මට නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. භෞතික සුත්තතාවය සහ මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අභ්‍යන්තර සුත්තතාවය සහ බාහිර සුත්තතාවය කියලා. මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බාහිර සුත්තතාවයයි අභ්‍යන්තර සුත්තතාවයයි කියලා. දැන් එහෙනම් අපි ලියනවා ඊගා පේළියේ සහජ සුත්තතාවය කොටස් දෙකකට බෙදිය හැකිය. බාහිර සුත්තතාවය පළවෙනි එක බාහිර සුත්තතාවය දෙක කියලා ලියන්නේ. අපි මේක ලියලා ඊගාව එක ලියමු. බාහිර සුත්තතාවය පළවෙනි එක. බාහිර සුත්තතාවයේ ආකාර දෙකකි. බාහිර සුත්තතාවයේ ආකාර දෙකකි. බාහිර සුත්තතාවයේ ආකාර දෙකකි. පළවෙනි එක භෞතික සුත්තතාවය. භෞතික සුත්තතාවය. පළවෙනි එක භෞතික සුත්තතාවය. මේ යටතේ ලියමු මොකද්ද භෞතික සුත්තතාවය කියන්නේ කියලා. බීජය වටා ඇති භෞතික බාධකයක් නිසා බීජය වටා ඇති භෞතික බාධකයක් නිසා කලලයේ වර්ධනයට අවශ්‍ය ජලය හා ඔක්සිජන් නොලැබීමෙන් ඇතිවන සුත්තතාවයයි. උදාහරණ ඝන බීජාවරණයක් පිහිටීම. දෙවෙනි උදාහරණය දිලිසෙන සුළු බීජාවරණයක් පිහිටීම. ඝන බීජාවරණයක් පිහිටීම, දිලිසෙන සුළු බීජාවරණයක් පිහිටීම. දෙවෙනි එක බාහිර සුත්තතාවය යටතේ දෙවෙනි එක රසායනික සුත්තතාවය.
දෙවෙනි එක රසායනික සුප්තතාවය. එතකොට අපිට නමින්ම තේරෙනවා රසායනික ද්‍රව්‍යයක් හින්දා වෙන එකක් තමයි මේකේ. රසායනික ද්‍රව්‍යයක් හින්දා වෙන තත්ත්වයක්. ඇත්තටම ප්‍රධාන වශයෙන් ওই නිෂේධක ද්‍රව්‍ය බීජේ වටා නිෂේධක ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. බීජේ වටා නිෂේධක ද්‍රව්‍ය තට්ටුවක් තියෙන්න පුළුවන්. ඒ නිෂේධකයේ තියෙනකම් බීජ ප්‍රරෝහණය වෙන්න දෙන්නේ නැහැ. සමහර වෙලාවට හෝමෝන වල බලපෑමක් නිසා බීජ ප්‍රරෝහණය නොවීමක් වුණත් වෙන්න ඉඩකඩ තියෙනවා. right. එහෙනම් රසායනික යටතේ ලියන්න වර්ධක නිෂේධක. වර්ධක නිෂේධක. හෝමෝන වර්ධක නිෂේධක හෝමෝන වැනි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් බීජවල ඇතිවන සුප්තතාවයයි. බීජවල ඇතිවන සුප්තතාවයයි. උදාහරණ බීජේ වටා රසායනික ද්‍රව්‍ය අඩංගු. නැත්නම් නිෂේධක ද්‍රව්‍ය අඩංගු. වඩා හොඳයි මේ වචනේ. නිෂේධක ද්‍රව්‍ය අඩංගු. කවචයක් පිහිටීම. ඒක තියෙනකම් පැලවෙන්නේ නැහැ. එකයින් කරන්න ඕනේ. දැන් උදාහරණයකට ඔබ දන්නවා පැපොල් බීජවල නිකන් වතුර පිරිච්ච කෝට් එකක් වගේ එකක් පිටින් තියෙනනේ. ඔබට පැල කරන්න ඕන නම් පැපොල් බීජ අපි ඒක ඉස්සර වෙලා පොඩි කරලා අස් කරන්න ඕන. ඒක තියෙන තාක්කල් පැලවෙන්නේ නැහැ. බැන්තූරියම් බීජ ගත්තත් ඒත් තියෙන පිට ඇලෙන සුළු ওই වගේ එකක්. ඊළඟට වැල්දොඩම් බීජයක් ගන්නකො වැල්දොඩම් බීජය අපි ඔය ඇඹුල් රහට වැල්දොඩම් කියලා පාවිච්චි කරන්නේ අන්නේ තියෙන රසායනිකය. අපි ඒක මිරිකලා ගත්තම ඒක අයින් වුණාම ඇතුලේ තියෙන බීජය පැලවෙනවා. ඒකත් එක තියෙනකම් පැලවෙන්නේ නැහැ. ඒ වගේ ඒවා එතකොට අපි කියනවා රසායනික සුප්තතාවය කියලා. එතකොට බාහිර සුප්තතාවය ගැන කතා කරද්දී ওই දෙක තමයි අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන්. ඊළඟට දෙක අභ්‍යන්තර සුප්තතාවය. අභ්‍යන්තර සුප්තතාවය. ඊට එකක් කතා කරනවා. ඇත්තටම සහජ සුප්තතා ආකාර තුනයි. භෞතික, රසායනික සහ අනිත් එක තුන්වෙනි එක. ඒ කියන්නේ අභ්‍යන්තර සුප්තතාවයේ යටතේ පළවෙනි එක. රූපාණුවිද්‍යාත්මක කායික විද්‍යාත්මක. රූපාණුවිද්‍යාත්මක හා කායික විද්‍යාත්මක. සුප්තතාවය. රූපාණුවිද්‍යාත්මක හා කායික විද්‍යාත්මක සුප්තතාවය. ඒ යටතේ ලියන්න කලලය බීජය ඇතුලේ තියෙන කලලය රූපීයව හෝ කායිකව පරිණත නොවීම නිසා ඇතිවන සුප්තතාවයයි. පොඩ මෙන්න ස්නැප්ෂොට් එක. මේක තමයි අපි නිකම් බැලුවම ටක් ගාලා කතාව. ඊළඟ උපමාතුකාව ලියන්න. එතකොට සුප්තතාවය කියන්නේ මේ ධර්ම ඔබට තිබීම ප්‍රමාණවත්. උට අමතරව සුප්තතාවයේ අර්ථ දැක්වීම ඒක ඔබ නෝට් එක බලලා ලියන්න. right හරි. සුප්තතාවය ඇතිවීමට හේතු. ආයිම මේකම තමයි කතා කරන්නේ. ඇතිවීමට හේතු. සුප්තතාවය ඇතිවීමට හේතු.
අපි හේතු පහක් කතා කරන මේ යටතේ පළවෙනි එක ලියන්න බීජාවරණයේ ලක්ෂණ. බීජාවරණයේ ලක්ෂණ. අතර මේ ඉන්නේ භෞතික සුත්තතාවයේ යටතේ. බීජාවරණයේ ලක්ෂණ. ඒතර මේ කියන ඒවා මේක ඇතුළට ඔබට දා ගන්න පුළුවන් ටක් ගන්න. බීජාවරණයේ ලක්ෂණ. බීජාවරණයේ ලක්ෂණ ප්‍රධාන වශයෙන් දෙකක් මතක තියා ගන්න ඕන. බීජාවරණයේ ලක්ෂණ දෙකයි. හරිද? එක යට එක ලියනවා. පළවෙනි එක ඝනකම් බීජාවරණයක් පිළිටීම. මේ උදාහරණ මතක තියා ගන්නම ඕන. ඝනකම් බීජාවරණයක් පිළිටීම. උදාහරණ මෙන්න මේ බීජවල තමයි ওই தත්ත්වය තියෙන්නේ. මේවා විභාගෙට අහනවා. ස්ට්‍රක්චර්ඩ් වල MCQ වල අහනවා. හරිද? ඝනකම් බීජාවරණයක් තිබීම අඹ හරිවිල තේක්ක ලුණු මිදෙල්ල අඹ කරිවිල තේක්ක ලුණු මිදෙල්ල ඔය ඔබ දන්නව ඝනකම් බීජාවරණයක් තමයි තියෙන්නේ. දෙක අපි කතා කරන්නේ බීජාවරණයේ ලක්ෂණ යටතේ දෙක දිලිසෙන සුළු බීජාවරණයක් තිබීම. දිලිසෙන සුළු බීජාවරණයක් තිබීම. එතකොට අපි දන්නවා වතුර ඇතුළට උරා ගන්නෙ නැහැ. ඔක්සිජන් ඇතුළට උරා ගන්න බෑ. පිට තියෙන ඉටි ස්තරයක් වගේ එකක්. උදාහරණ මතක තියාගන්න මෙන්න මේවා. මදටිය. අපි මාරයට කියන්නේ මදටිය. සියඹලා. බීජ මට්ට පිට හරි සුමටයි. ඊළඟට දඹල Acacia. ඔය කට්ටිය දිලිසෙන සුළු බීජාවරණයක් තියෙන කට්ටිය. හරිද? ඒතකොට බීජාවරණයේ ලක්ෂණ අපිට ওই විදිහට කියන්න පුළුවන්. දෙවෙනි එක දෙක බීජාවරණයේ ලක්ෂණ ඉවරයි. දෙක හේතුනේ කතා කරන්නේ දෙවෙනි හේතුව නිෂේධක පිහිටීම. එයට තේලියනවා. එයටදී බීජාවරණයේ හෝ බීජ කවචේ. බීජාවරණයේ හෝ බීජ කවචේ කුමරීන් නිෂේධකයක නමක් කුමරීන්. කැෆලීන් වැනි නිෂේධක නිසා ප්‍රලෝහනය නිෂේධනය වේ. උදාහරණ වැල්දොඩම් ගස්ලබු තක්කාලි. තුන දෙකයි. හේතු දෙකයි දැන්. මොකද පළවෙනි හේතුව කිව්වේ බීජාවරණයේ ලක්ෂණ. යටතේ දෙකක් කතා කරා. දෙවෙනි හේතුව අපි කතා කරා මොනවද නිෂේධක පිහිටීම. ඒතකොට හේතු ඇත්තටම තුනයි දැන් කරුණු. ප්‍රධාන දෙකක් යටතේ. තුන්වෙනි එක අල්ප විකසිත කලල දැරීම. මේක රූපාණු විද්‍යාත්මක එකක්. අල්ප විකසිත කලල දැරීම. උදාහරණ මතක තියාගන්න ඕන.
කලලය තියෙනවා හරියට විකසනය වෙලා නැහැ. ඒ නිසා ටක් ගාලා පැලවෙන්න බෑ. දැන් මේකට හොඳම උදාහරණ තමයි පොල්. අපිට තියෙනේවයි පොල් හොඳම උදාහරණය. දැන් පොල් ගහෙන් කඩලා වලක් කපලා හිටෙව්වට කවදාවත් පැලවෙන්නේ නැහැ කඩපු ගමන්. හේතුව පොල් වල තියෙන කලලය අල්ප විකසිතයි. ඔය කලලය වර්ධනය වෙනකොට අපිට පේන කලලය වර්ධනය වෙන සාමාන්‍යයෙන් පොල් ගොඩ ගහලා මාස 6ක් විතර වෙනකොට 6ක් 8ක් විතර කොහේ හරි තිබුණොත් ඔන්න ඔබ දන්නවා පොල් පැලවෙන්න පටන් ගන්නවා. පැලවෙනකොට ඔබ දැනගන්නවා දකින්න ඔය පොල් ගෙඩියක් පළල බැලුවම ඇතුලේ තියෙනනේ පැලපදයක්. අපි කියනනේ පැලමදයක් නැත්තම් පැලපියක් තියෙනවා. අන්න මේ පැලපිය නැත්තම් පැලමදේ කියන්නේ භ්‍රූණ පෝෂය. දැන් වර්ධනය වෙනවා භ්‍රූණ පෝෂය. කවුරු හැදෙන හින්දාද කලලේ කොටසක් විදියට කලලේ වර්ධනය වෙනකොට කලලේට පෝෂණය සපයන්න භ්‍රූණ පෝෂය වර්ධනය වෙනවා. අපිට පේනවා ඒක කලලේ වර්ධනය වෙනවා. පොල් ගෙඩියක් පළපු ගමන් අලුතෙන් කඩලා අපිට කලලේ පේනවද? කලලේ පේන්නේ නැහැනේ කොහෙවත්. භ්‍රූණ පෝෂය පේනවද? ඒත් පේන්නේ නැහැ. ඒවා තියෙනවා ඉතා කුඩාවට නැත්තම් හරියට විකසනය වෙලා නෙමෙයි තියෙන්නේ. හරියද? ඒ නිසා අපිට ඒවා පේන්නේ නැහැ. ඒව හැදෙන තාක්කල් මෙයා පැලවෙන්නේ නැහැ. අපි ඒවට කියනවා අල්ප විකසිත කලල ධර්මයි කියලා. right. මෙහෙම ඒ යටතේ ලියන උදාහරණ ඔය තාල වර්ගයේ ඒවා තමයි පොල්, තල්, කිතුල් ඕන එක. කිතුල් නම් ලියන්න තක්කම නැහැ පොල්, තල්. මේ දෙක ලියන්න. හතරවෙනි එක අක්‍රීය කලල පිහිටීම. කලලයේ තියෙන අක්‍රියයි. විකසනය වෙලා තියෙන්නේ අක්‍රියයි. අක්‍රීය කලල පිහිටීම. අක්‍රීය කලල පිහිටීම. උදාහරණ මේ උදාහරණ ටික මතක තියාගන්න. V අක්‍රීය කලල තියෙන්නේ V. අපි ඒ හින්දා තමයි ওই කලලය සක්‍රිය කරගන්න තමයි පැය 24ක් විතර පොකවන්නේ මේ. ඒකට වතුරේ දාලා තියෙනකොට මේ අක්‍රීය කලලය මොකක් වෙන්න පටන් ගන්නවද? සක්‍රිය වෙනවා. ජලය අවශෝෂණය වෙනවා. එන්සයිම ක්‍රියාකාරීත්වය ජලය අවශෝෂණය වෙනවා. එන්සයිම ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතකොට මේක ඇතුලේ තියෙන සංචිත ආහාර ජල විච්ඡේදනය වෙලා දැන් කලලය වර්ධනය වෙන්න පටන් ගන්නවා පරිවර්තීය ක්‍රියා ආරම්භ වෙලා. right. එතකොට අපි කියනවා සක්‍රීය කලල බවට පත් වෙනවා. මූලිකව වේලලා තියෙනවා නම් වී වේලිලා නම් තියෙන්නේ. එහෙම නැත්නම් අතෙතමනේ අඩු වෙලා නම් තියෙන්නේ කලලය තියෙනවා. හැබැයි අක්‍රීය ස්වරූපයෙන් තමයි තියෙන්නේ. right. ඕන එකක් වී විතරක් නෙමෙයි ඕනම් බඩ ඉරිඟු ඒවත් ගන්න පුළුවන්. වී බඩ ඉරිඟු right. අක්‍රීය කලල. පස්වෙනි එක ආලෝක සංවේදී වීම. පස්වෙනි එක ආලෝක සංවේදී වීම. ඒක විශේෂිත තත්ත්වයක්. හැම එකටම එන්නේ නැහැ. ආලෝක සංවේදී වීම. ඒ යටතේ ලියන සමහර බීජ ප්‍රරෝහණය සඳහා ආලෝක සංවේදීය ආලෝකේ නැත්තම් ප්‍රරෝහණය වෙන්නේ නැහැ. මොකද දෙපැත්තකට තියෙනවා. සමහරු ආලෝකයේදී පැලවෙනවා. සමහරු අඳුරේදී පැලවෙනවා. ওই දෙපැත්තටම තියෙනවා. හරිද? දෙකම ආලෝක සංවේදී තමයි. උදාහරණ සලාද රතු ආලෝකයේ ඇති විට පැලවේ. සලාද රතු ආලෝකයේ ඇති විට පැලවේ. ඒක ඔබ දන්න ඔය විසිතුරු පත්‍රික වගාවේ හදනනේ පාම් වර්ග. ඔය ලස්සන තාල වර්ගයේ තියෙන රෙඩ් සීලින් වැක්ස් කියයි, ක්වීන් පාම්, කේන් පාම්, අරෝමේවා කියන්නේ පාම් වර්ග. ඔය පාම් වර්ග පැලවෙන්නේ අඳුරේදී. පාම් බීජ පැල කරන්න ඕන නම් ඒකේ දෙකක් තියෙනවා. නිෂේධකක් තියෙනවා. අපි නිෂේධකයින් කරන්නත් ඕන, අඳුරේ තියන්නත් ඕන බීජ යම්කිසි නිශ්චිත කාලයක්. එතකොට තමයි උත්තේජනය වෙන්නේ. උනන් උතන දෙවෙනි උදාහරණෙ දෙනවා. පාම් බීජ අඳුරේදී ප්‍රරෝහණය උත්තේජනය වේ. මේ තත්ත්ව දුන්නේ නැත්නම් පැලවෙන්නේ නැහැ. එහෙනම් ඔන්න හේතු. සුප්තතාවයේ ඇතිවීමට හේතු කියලා ඇහුවොත් ওই ටික තමයි අපිට හේතු තියෙන්නේ ප්‍රධාන වශයෙන්. හොඳයි. ඊළඟට සුප්තතාවය ඉවත් කිරීමට කළ හැකි ක්‍රියාමාර්ග නැත්නම් ක්‍රම. සුප්තතාවයේ ඉවත් කළ හැකි ක්‍රම. සුප්තතාවයේ ඉවත් කළ හැකි ක්‍රම. සුප්තතාවයේ ඉවත් කළ හැකි ක්‍රම. එක යට එක ලියමු. මේ ටික මතක තියාගන්න උදාහරණත් එක්කම කියන්න. එතකොට ස්ට්‍රක්චර්ඩ් හරි කොහේ හරි ආවොත් මතක තියාගන්න.
බීජාවරණය ඉවත් කිරීම හෝ කැඩීම. පළවෙනි එක බීජාවරණය ඉවත් කිරීම හෝ කැඩීම. ඉරක් ගහලා ඉස්සරහින් ලියන ඝන බීජාවරණය සහිත සමහර බීජවලට සුදුසුය. ඝන බීජාවරණය සහිත සමහර බීජවලට සුදුසුය. උදාහරණ අඹ කරවිල. උදාහරණ අඹ කරවිල. දෙවෙනි එක බීජාවරණය සීරීම. දෙවෙනි එක බීජාවරණය සීරීම. කොහොමද සූරානි ඉස්සර වෙලා පොඟවනවා පොඟවලා වැලි කොලයක ආධාරයෙන් පූරනවා. ඕනනම් ඉස්සරහින් ලියන ඉරක් ගහලා පොඟවා වැලි කොලයක ආධාරයෙන් සීරීම කළ හැකිය. පොඟවා වැලි කොලයක ආධාරයෙන් සීරීම කළ හැකිය. දිලිසෙන බීජාවරණ සහිත බීජවලට සුදුසුය. දිලිසෙන බීජාවරණ සහිත බීජවලට සුදුසුය. උදාහරණ දඹල සියඹලා. දඹල සියඹලා. දඹල සියඹලා. තුන්වෙනි ක්‍රමය බීජාවරණය පිළිස්සීම. බීජාවරණය පිළිස්සීම. බීජාවරණය පිළිස්සීම. මේකත් බොහෝ වෙලාවට ඝන බීජාවරණය තියෙන සමහර බීජ වලට තමයි භාවිතා කරන්නේ. ඝන බීජාවරණ ඇති සමහර බීජ වලට භාවිතා කරයි. ඝන බීජාවරණ ඇති සමහර බීජ වලට භාවිතා කරයි. උදාහරණ තේක්ක ලුණු මෙදෙල්ල. උදාහරණ තේක්ක ලුණු මෙදෙල්ල. ඊළඟ එක උණු ජල ප්‍රතිකාරය සිදු කිරීම. ඊළඟ ක්‍රමය උණු ජල ප්‍රතිකාරය සිදු කිරීම. උණු ජල ප්‍රතිකාරය කියන්නේ බීජ සෙන්ටිග්‍රේඩ් අංශක 45-50 විතර උෂ්ණත්වයේ කිසියම් කාල සීමාවක් සුළු කාල සීමාවක් පොඟවනවා. නැත්නම් ගිල්ලවල තියෙනවා. එතන ලියන්න බීජ සෙන්ටිග්‍රේඩ් අංශක 45-50 උෂ්ණත්වයේ සුළු වේලාවක් ගිල්වා තිබීම සිදු කරයි. බීජ සෙන්ටිග්‍රේඩ් අංශක 45-50 උෂ්ණත්වයේ සුළු වේලාවක් ගිල්වා තිබීම සිදු කරයි. උදාහරණ මේවා මතක තියාගන්න ඇකේෂියා ඉපිල්ලිපිල් ඇහැල. ඇකේෂියා ඉපිල්ලිපිල් ඇහැල. ඊළඟ එක ක්‍රමය රසායනික ද්‍රව්‍ය යෙදීම. රසායනික ද්‍රව්‍ය යෙදීම. ඔකට කියනවා අම්ල ප්‍රතිකාරය කියලා. තෝරනම් වරහන් ඇතුලේ දාන අම්ල ප්‍රතිකාරය. අම්ල ප්‍රතිකාර කරන්න පුළුවන්. දාන්නේ එතන ලියන තනුක potassium nitrate. තනුක potassium nitrate. KNO3 කියන එක. ඕ තනුක H2SO4 තනුක sulfuric. යොදාගත හැකිය. ඔය තනුක HNO3 භාවිතා කරන වී කුරක්කන් තක්කාලි වගේ දේවල් වල ඔය නිෂේධක ද්‍රව්‍ය හොදලා යවන්නේ නැහැ.
හරිද? තක්කාලි වල නම් නිෂේධකය හෝ දන්න වී වගේ දේවල් වල එහෙම කුරක්කම් වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. HNO3. ඊට අමතරව තනුක සල්ෆියුරික් භාවිතා කරනවා බඩ ඉරිඟු වල. තිරිඟු කියලා බඩ ඉරිඟු නෙවෙයි තිරිඟු කියලා දානවා. අපේ රටේ භාවිතා වෙන්නේ නැති එකක් නේ තිරිඟු. තිරිඟු. තනුක සල්ෆියුරික් තිරිඟු වල. වී කුරක්කම් තක්කාලි වලට HNO3. රසායනික ද්‍රව්‍ය දෙනවා. මොනවද දාන්නේ කියලා දන්නේ නැති උනත් කමක් නැහැ. පොදුවේ මතක තියාගන්න මොනවද උදාහරණ කියලා. ඊළඟට ආලෝකයේ සැපීම. සුදුසු ආලෝකයේ සැපෙව්වම පැලවේවි. ආලෝකය ලබා දීම. උදාහරණ සලාද රතු ආලෝකය. ඊළඟට නිෂේධක ද්‍රව්‍ය සෝදා හැරීම. නිෂේධක ද්‍රව්‍ය සෝදා හැරීම. නිෂේධක අඩංගු අර පිට තියෙන කවචය පොඩි කරලා හොඳට අපිට ඒක සෝදලා අයින් කරන්න පුළුවන්. උදාහරණ පැපොල්, වැල්දොඩම්, තක්කාලි. එකම ක්‍රමේ නෙවෙයි. එකම බීජ වලට ක්‍රම කීපයක් තියෙන්න පුළුවන්. පැපොල්, වැල්දොඩම්, තක්කාලි. එතකොට බීජ සුප්තතාවය කියන මාතෘකාවේ ওই ටික හොඳටම ඇති. බීජ සුප්තතාවය කියන මාතෘකාවේ ওই ටික හොඳටම ඇති. අපිට මතක තියාගන්න ඕනේ. තව එකක් මම කතා කරන්නම්. නිතරම විභාගයට අහනෝනේ සුප්තතාවයත් එක්ක බීජ ප්‍රතිකාර ගැනත් අහනෝනේ. ওই දෙක එකටම තමයි යන්නේ. බීජ ප්‍රතිකාර හෝ සුප්තතාවය ගැන හැම අවුරුද්දෙම වගේ විභාගයට අහලා තියෙනවා. ඒ නිසා තමයි මට මතක් කරන්න ඕනේ. ඒ ටික MCQ වල කතා වුණාට එහෙම දීර්ඝව කතා වුණේ නැති නිසා. ඒ නිසා මේකත් මතක තියාගන්න ඕනේ. හරිද? එහෙනම් ඊගාව මාතෘකාව ලියනවා බීජ ප්‍රතිකාර කිරීම. බීජ ප්‍රතිකාර කිරීම. මේකේ අර්ථ දැක්වීම ලියා ගන්න. අර්ථ දැක්වීම සාර්ථක වගාවක් සඳහා පැල ලබා ගැනීමට. සාර්ථක වගාවක් සඳහා පැල ලබා ගැනීමට. හෝ බීජ සිටුවීම පහසු කිරීමට. බීජ සිටුවීම පහසු කිරීමට. සාර්ථක වගාවක් සඳහා පැල ලබා ගැනීමට හෝ බීජ සිටුවීම පහසු කිරීමට. හෝ තවාන් දැමීමට. හෝ තවාන් දැමීමට. සිටුවීමට පෙර. සිටුවීමට පෙර. බීජවලට සිදු කරනු ලබන. සිටුවීමට පෙර බීජවලට සිදු කරනු ලබන. ඕනෑම ක්‍රියාවක්. බීජ ප්‍රතිකාරකයක් ලෙස හැඳින්වේ. බීජ ප්‍රතිකාරයක් ලෙස හැඳින්වේ. ඉරක් ගහගන්න සිටුවීමට පෙර බීජවලට සිදු කරන ඕනෑම ක්‍රියාකාරකමක් කියන එක. සිටුවීමට පෙර බීජවලට සිදු කරන ඕනෑම ක්‍රියාකාරකමක්. ඒක තමයි මූලිකව වැදගත්ම වචන ටික. හැබැයි අර ටිකක් කියන්න සාර්ථක වගාවකට පැල ගන්න. එහෙම නැත්නම් අපි කිව්වා බීජ සිටුවීමට පහසු කරගන්න. එහෙම නැත්නම් තවාන් සඳහා සූදානම් කරගන්න. right. ඒ සඳහා තමයි අපි ඔය වැඩේ කරන්නේ. right. ඊළඟට බීජ ප්‍රතිකාර කිරීමේ අරමුණ. බීජ ප්‍රතිකාර කිරීමේ අරමුණ.
පළවෙනි අරමුණ රෝග හා කෘමිහානි වලින් තොර වගාවක් ලබා ගැනීම. රෝග හා කෘමිහානි වලින් තොර වගාවක් ලබා ගැනීම. ඒක තමයි අරමුණ. ඒ සඳහා කරන බීජ ප්‍රතිකාරයට කියනවා. right. ඉරක් ගහලා එතන ලියන වෙන පාටකින් ලියන ප්‍රතිකාරය. වෙන පාටකින් ප්‍රතිකාරය කියලා ලියනවා. ප්‍රතිකාරය. එතකොට ප්‍රතිකාර ක්‍රමය කියලා හොතින් ඒක තමයි ලියන්න ඕනේ. අරමුණ අරක. ඒක කරන ප්‍රතිකාර ක්‍රමය මේක. ප්‍රතිකාර ක්‍රමය බීජ ජීවාණුහරණය. ඒ කියන්නේ කෘමිනාශකයක හෝ එහෙම නැත්නම් දිලීරනාශකයක ගිල්වීම. ඒක කියන්නේ ජීවාණුහරණය කියන්නේ කෘමිනාශකයක එහෙම නැත්නම් දිලීරනාශකයක බීජ ගිල්වල ගන්නවා. එතකොට කෘමිනාශකයේ දිලීරනාශකයේ බීජේ වටේ ගෑවෙනවා. එතකොට බීජේ තියෙනවා නම් දිලීරයක්, බීජේ තියෙනවා නම් කෘමියෙක් හානි කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. උන් ඔක්කොම නැති වෙලා යනවා. නැත්නම් කෘමීන් එන්නේ නැහැ බීජේ මේ වටේට මේක තියෙනවා. මොකද දැකලා තියෙනවා බීජ කඩෙන් මිලදී ගන්නකොට රෝස පාට, නිල් පාට, දම් පාට, අරෝමේව බීජ වලට වර්ණයක් දීලා තියෙනවානේ. වර්ණයක් දැන් පිටරට වලින් ගේන බීජවල එහෙම ලස්සන පාට තියෙනවා. ලංකාවේ වුණා අපි කියන දෙමොහොන් බීජවල වර්ණයක් දාලා තියෙනවා. ඒ වර්ණයක් දාන්න හේතුව තමයි ප්‍රධාන වශයෙන් මෙන්න මේක. බීජ ජීවාණුහරණය කරනකොට ඒ ජීවාණුහරණය කරන රසායනිකයට වර්ණකකුත් දාලා තියෙනවා. ඒකට අර වර්ණය මේක මත ඉතුරු වෙනවා. එහෙම නැත්නම් ආහාරයට ගත්තොත් කෙනෙක්ට වරදින්න පුළුවන්. ඒ හින්දා එහෙම කරලා තියෙනවා. ඔය දැන් උදාහරණයකට භූමි තෙල් වලට වර්ණයක් දාලා තියෙන්නේ, සුවඳක් දාලා තියෙන්නේ ඒ හින්දා. එතකොට මිනිසුන්ට වතුරේ කියලා පැටලෙන්නේ නැහැ. නැත්නම් භූමි තෙල් ස්වභාවික වර්ණය වතුර වගේමයි. ස්වභාවික සුවඳ වතුර වගේමයි. පැටලෙන්න පුළුවන් එකට. ඒ නිසා ඒකට පිටින් වර්ණයක් සහ සුවඳක් එකතු කරනවා. ඒ වගේ මේකටත් එහෙම එකතු කරලා තමයි තියෙන්නේ. right. එතකොට පළවෙනි එක ඒක. දෙවෙනි අරමුණ බොල් බීජ හා නොපැසුණු බීජ ඉවත් කිරීම. right. ඉරක් ගහලා ලියනවා කරන්නේ මොකද්ද? බීජ ප්‍රතිකාරකය ජලයේ ගිල්වීම. බීජ ප්‍රතිකාරකයේ ජලයේ ගිල්වීම. දැන් කුඩා බීජ වලට සමහර වෙලාවට ඔක ගැටලුවක් නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජලයේ ගිල්වන්න පුළුවන් ලොකු බීජ වලට. ඒකට ලොකු බීජ බරයි, ටක් ගාලා බීජ ටික යට යනවා. හොඳ ඒවා. උඩ පාවෙන ඒවා අපි දන්නවා බොල් එහෙම නැත්නම් අර්ධව පිරිච්ච බීජ තමයි ඒවා කියලා. හැබැයි කුඩා බීජ වල ඝනත්වය අඩු වෙනද සමහර වෙලාවට යටට යන්නේ නැති වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නේ වෙන්න පුළුවන්. කුඩා බීජ භාවිතා කරනවා නම් ඒත් මේ ක්‍රමයම පාවිච්චි කරන්න පුළුවන් පුතේ. එතකොට අපි භාවිතා කරන ජල ද්‍රාවණයේ ඝනත්වය පොඩ්ඩක් වෙනස් කර ගන්න ඕන. ඝනත්වය පොඩ්ඩක් වැඩි කර ගන්න ඕන. ඒ සඳහා අපි ඒකේ දිය කරනවා ලුණු ටිකක් දිය කරලා ගන්නවා. එතකොට ජල ද්‍රාවණයේ ලුණු ටිකක් දිය කරලා ඒකේ කුඩා බීජ ගිල්ලුවම කුඩා බීජ එතකොට මතු පිට පාවෙනවා නම් ඒවා බොල් ඒවා තමයි. අනිත් ඒවා යට යාමට ලක් වෙනවා. right. මෙහෙම ලියමු අපි ඒක. කුඩා බීජ නම් එතෙන්ටම ලියනවා. කුඩා බීජ නම් ජලය ලීටර් 4.5කට ඒ කියන්නේ ගැලුමකට කියන එක. ජලය ලීටර් 4.5කට ලුණු ග්‍රෑම් 450 ඒ කියන්නේ ලුණු රාත්තලක් කියන එක. ලුණු ග්‍රෑම් 450 යොදා ජලයේ ඝනත්වය වැඩි කර බීජ ගිල්වීම වඩා සුදුසුය. තොර පාවෙන්නේ බොල් ඒවා නැත්නම් නොපිරුණු බීජ. බොල් බීජ නැත්නම් නොපිරුණු බීජ එහෙම ඉවත් කරන්න පුළුවන්. තුන්වෙනි අරමුණ වගාවේ පැල අතර නිවැරදි පරතරය පවත්වා ගැනීම.
වගාවේ පැල අතර නිවැරදි පරතරය පවත්වා ගැනීම. මේ අහන්න වගාවේ පැල අතර නිවැරදි පරතරය පවත්වා ගැනීම. ලියන්න කලින් චුට්ටක් අහන්න. මේ අහන්න අපිට මේ ප්‍රශ්නේ මතුවෙනවා කුඩා බීජ වැපිරීමට ගියාම. කුඩා බීජ වපුරන්න ගියාම. දැන් උදාහරණයක් හැටියට කුරක්කන් අපි හිතමු අක්කරයක් මට තියෙනවා අපිට කියනවා අක්කරයකට කුරක්කන් කිලෝ බීජ කිලෝ 2ක්. මම නිකන් උදාහරණයක් කියන්නේ වපුරන්න කියන කුරක්කන් බීජ කිලෝ 2ක් කියන්නේ මේ වගේ ප්‍රමාණයක්. මේ වගේ ප්‍රමාණයක්. බීජ ගොඩාක් තියෙන හින්දා කිලෝ 2ක් මේකේ ඉඩමටම වපුරන්න පුළුවන් කියලා හිතන්නකෝ. දැන් කුඩා බීජ කිලෝ 2ක් දුන්නම ඔක ඉඩමට වපුරන්න කියලා මෙහෙම අරන් ගැහුවා 3යි 4 ගහනකොට ඉවරයි. හරිද? එතකොට එක තැනට වැටෙන බීජ සංඛ්‍යාව වැඩි. පැල අතර පරතරයේ ගොඩාක් අඩුවෙන් ගොඩාක් පැල එක තැන හැදෙනවා. ඒ නිසා අන්න ඒ වගේ කුඩා බීජ වපුරන්න යනකොට මතක තියාගන්න අපි අතට ගත්තම එතන බීජ ගොඩාක් තියෙනවා. ඒක නිකම්ම ක්ෂේත්‍රයට දැම්මොත් ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා මේ වගේ දේවල් වපුරනකොට අපි කුඩා බීජ එක්ක වැලිවල එහෙම නැත්නම් අපි හිතමු ලී කුඩු වල කලවම් කරලා ගන්න ඕන. දැන් වැලි ගෝණි 5ක් විතර එක අර ටික කලවම් කරලා ගත්තා නම් දැන් අපිට තියෙනවා ගෝණි 5ක ද්‍රව්‍ය. දැන් මෙහෙම දැම්මම වැඩියෙන් විසි වෙන්නේ වැලි. ඊට අනුපාතිකව බීජ ප්‍රමාණයකුත් යනවා. හරිද? එතකොට වැපිරීම ලේසි වෙනවා. අද ලොකු ප්‍රදේශයකට කරදරයක් නැතුව වපුරන්න පුළුවන්. ඒකේ වාසිය තමයි එතකොට පැල අතරේ යම්කිසි නිශ්චිත බීජ අතරේ දුර හරියට එනවා. අපි වපුරද්දී කියන එක මතක තියාගන්න ඕනේ. right. අපි ලියමු පොඩ්ඩක් මෙහෙම. පැල අතර පරතරය පවත්වා ගැනීම තමයි ආරම්භය. ඒක කරන්නේ මොනවද? කුඩා බීජ වැපිරීමට පෙර. කුඩා බීජ වැපිරීමට පෙර. කුඩා බීජ වැපිරීමට පෙර. වැලි ලී කුඩු. වැලි හෝ ලී කුඩු. සමග මිශ්‍ර කර වැපිරීම. සමග මිශ්‍ර කර වැපිරීම. උදාහරණ අබ දුම්කල කැරට් කුරක්කන් දහයක් කමක් නැහැ මොනවා හරි එක්ක මේ අර ළමයි හරි යාන්ත්‍රික වෙන්න එපා වැලි එක පුළුවන් නම් 10 එකක් ප්‍රශ්නයක් නැහැ අපිට පූරකයක් තමයි ඕන වෙන්නේ මොකක් හරි ඒක වැඩි ප්‍රමාණය වැඩි කරගන්න පූරකයක් හරිද ප්‍රමාණය වැඩි කරගන්න පූරකයක් තමයි ඕන වෙන්නේ ඊළඟ අරමුණ ප්‍රරෝහණය ඉක්මන් කිරීම ඊළඟ අරමුණ ප්‍රරෝහණය ඉක්මන් කිරීම ප්‍රරෝහණය ඉක්මන් කිරීම ඒකට කරන්නේ ජලයේ ගිල්ලන තියෙනවා පැය 12ක් 24ක් ජලයේ ගිල්ලන තියෙනවා එතකොට බීජයට ජලය උරා ගන්නවා ප්‍රරෝහණය ඉක්මන් වෙනවා රයිට් ඒකට ලියනවා ඉස්සරහින් ක්‍රමය තමයි පැය 12 ඉරක් 24ක් පමණ කාලයක් ජලයේ ගිල්වා තැබීම පැය 12 ඉරක් 24ක කාලයක් ජලයේ ගිල්වා තැබීම. ගිල්වා තබා සිටුවීම එහෙමද? ගිල්වා තබා සිටුවීම. ඊළඟ අරමුණ බීජ සිටුවීමේදී හැසිරවීම පහසු කර ගැනීම හැසිරවීම පහසු කර ගැනීම හැසිරවීම පහසු කිරීම මම ඒකට උදාහරණයක් කිව්වම ඔයාලට තේරෙනවා මොකද්ද මේ කියලා දැන් අපි පුළුම් බීජ වගේ ඒවා ගත්තොත් දැන් පුළුම් බීජ වගේ ඒවා කුඩා බීජ වැඩි ලොකු නෑ පුළුම් බීජයක් සාමාන්‍යයෙන් මුං ඇටයක් විතර සයිස් එකේ තියෙන පුළුම් බීජ
ඕක වටේ තියෙනවා පුළුන් කොටසකුත්. ඕක වටේ පුළුන් කොටසකුත් කියලා. දැන් මෙහෙම වපුරන්න ගියාම දාන තැනට නෙමෙයි වැටෙන්නේ හුලඟට කියලා වෙන තැනකට වැටෙනවා. හරිද? ඒ නිසා වපුරන්න අමාරුයි. ඒ වගේ දේවල් කරන්නේ මොකද? මැටි ද්‍රාවණයක් අරගෙන එහෙම නැත්නම් ගොම ද්‍රාවණයක් අරගෙන ඕකේ කල ගිල්ලලා ගන්නවා. එතකොට පුළුන් ගතිය අර මැටිත් එක්ක උරාගත්තම පුළුන් වලට මැටි ද්‍රාවණය උරාගත්තම දැන් මේවා බර ඒකක බවට පත් වෙනවා ගල් ගෙඩි වගේ. හරිද? දැන් අපිට දාන්න පුළුවන් ඕන විදිහට අල්ලපු අතට විසි කරන්න පුළුවන් ලොකු ගෝලයක් හදලා ඕන. හරි නේද? ඒ නිසා මේ වගේ දේවල් කරන්න පුළුවන් අපිට කියන එකයි මේ කියන්නේ. රයිට්. එහෙනම් අපි ඒක ලියමු. හැසිරවීම පාසු කිරීම එහෙම ලියන්න. පුළුන් වැනි බර අඩු පුළුන් වැනි බර අඩු බීජ මැටි ද්‍රාවණයක හෝ ගොම ද්‍රාවණයක මැටි ද්‍රාවණයක හෝ ගොම ද්‍රාවණයක මිශ්‍ර කරන හැසිරීම පහසු කර ගැනීම ඊළඟ අරමුණ නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා හඳුන්වා දීම නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා හඳුන්වා දීම තොර නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා පසේ අඩුයි කොහොමත් ඒ නිසා අපි පිටින් අඳුන්වලා දෙන්න පුළුවන් මොකක් කරලාද අපි ওই සෝයා බෝංචි බීජ එහෙම නැත්නම් රටකජු බීජ වගේ දේවල් වපුරනකොට කඩේ විකුණන්න තියෙන ඔය රයිසෝබියම් බැක්ටීරියා මාධ්‍ය රයිසෝබියම් බැක්ටීරියා ඉන්න ද්‍රාවණ කඩේ විකුණන්න තියෙනවා ඒ ද්‍රාවණයක් ගෙනල්ලා අපි භාජනයකට දාලා ඒ ටික අපි හිතමු අපි වපුරන්න යන්නේ නැත්නම් පැල කරන්න යන්නේ සෝයා බීජ කියලා සෝයා බීජ ටික ඒකට දාලා මෙහෙම හොඳට කලවම් කරලා ගන්නවා. ඒතර සෝයා බීජ වටා ගෑවෙනවා. කවුද? අර රයිසෝබියම් ද්‍රාවණය. රයිසෝබියම් බැක්ටීරියා ඉන්න ද්‍රාවණය. අපි ඔකට කියනවා ආමුකුලනය කරනවා කියලා. ආමුකුලනය බැක්ටීරියා අඩංගු ද්‍රාවණයක් බාහිරව හඳුන්වා දෙනවා. අපි ඒකට කියනවා ආමුකුලනය කියලා. රයිට්. මෙහෙම ලියමු. සෝයා බෝංචි. සෝයා වලට කරනවා. සෝයා බෝංචි වැනි බීජ සිටුවීමට පෙර රයිසෝබියම් බැක්ටීරියා අඩංගු ද්‍රාවණයකින් ආමුකුලනය කිරීම ඊළඟ අරමුණ බීජ දැඩි කිරීම දැඩි කිරීම කියන්නේ ශක්තිමත් භාවය වැඩි කරනවා. ශක්තිමත් කියන්නේ හයිය කියන එක නෙමෙයි. අහිතකර කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන විදිහට බීජ සූදානම් කරනවා. අපි ඒකට කියනවා බීජ දැඩි කිරීම කියලා. රයිට්. ඒක කරන්නේ කොහොමද? මෙහාන අහිතකර කාලගුණික තත්ත්වයන්ට හිතකර කාලගුණික තත්ත්වයන්ට කෘතිමව
ඒවා ඉබේ එක ඇති කරලා අපි දෙනවා කෘත්‍රිමව. අවස්ථා කීපයක් ලක් කිරීමෙන්. කෘත්‍රිමව අවස්ථා කීපයක් ලක් කිරීමෙන්. බීජවලට අහිතකර කාල බීජවලට අහිතකර කාල දරා සිටීමට හුරු කළ හැකිය. දරා සිටීමට හුරු කළ හැකිය. හරි සරල වැඩක් කරන්න තියෙන. සරලව කිව්වට ටිකක් අමාරුයි කරන්න ගියාම මෙයන් අපි හිතමු බීජ අපි මොනවා හරි ගන්නවා පොඟවනවා. අපි දන්නවා පොඟවපු ගමන් මෙයාගේ මොනවා වෙනවද එන්සයිම සක්‍රිය වෙනවා. දැන් පරිවෘත්තීය ක්‍රියා ආරම්භ වෙනවා. කලලයේ වර්ධනය වෙන ගන්නවා. පොඟවනෝ හැබැයි ආයිම වේලනවා. පොඟවනෝ වේලනවා. පොඟවනෝ වේලනවා. 3-4 පාරක් එතකොට පොඟවනෝ ජලය එනවා ආයි වේලෙනවා. ආයි ජලය අයින් වෙනවා. එතකොට මෙහෙම පෙඟවීම හිත කරයි වේලීම හිත කරයි පෙඟවීම හිත කරයි වේලීම හිත කරයි 3-4 පාරක් කරනකොට මේ බීජය දැන් ස්වභාවිකව පෙඟවීමට ස්වභාවිකව අපි ක්ෂේත්‍රයට වතුර තිබුණොත් පැලවෙන්න උත්සාහ කරනවා ආයි වැස්ස නැති වුණොත් ආයි එහෙම තිබිලා ආයි පැලවෙන්නේ මැරෙන්නේ නැහැ එතකොට මේකෙන් අපි ඔකට කියනවා මොනවා කරනවා කියලාද දැඩි කිරීම කියලා කියනවා ඒක එතකොට බීජ ප්‍රතිකාරකයක් දැඩි කිරීම කෘත්‍රිමව කරන්න පුළුවන් අන්තිම එක බීජ සුක්තතාවේ වත් කිරීම අන්තිම අරමුණ බීජ සුක්තතාවේ වත් කිරීම බීජ සුක්තතාවේ වත් කිරීම ඒ යටතේ ලියනවා ඒ යටතේ ක්‍රම සුක්තතාවේ වත් කිරන ක්‍රම අපි ඔක්කොම කතා කරන්නේ කලින් ඒ නිසා මම ලියනවා ඉහත බීජ සුක්තතාවේ වත් කිරීමේ ඕනෑම ක්‍රමයක් ඉහත බීජ සුක්තතාවේ වත් කිරීමේ ඕනෑම ක්‍රමයක් බීජ ප්‍රතිකාර ක්‍රමයක් ලෙසද සැලකිය හැකිය. සුක්තතාවේ වත් කිරීමේ ඕනෑම ක්‍රමයක් බීජ ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. සැලකිය හැකිය. එතකොට බීජ ගැන ප්‍රධාන මාතෘකා දෙකක් සාරාංශගත කළා මම ඔය දුන්නේ. අපි ලොකුවට කතා කරාට දැන් ඊයලි පන්ති එක අපි ගොඩාක් කතා කරන විස්තර තවත් කතා කරන්න පුළුවන්. හැබැයි ඔය කතාව ඇතුලේ තියෙන සාරාංශය ඔච්චරයි. කතාව ඇතුලේ තියෙන සාරාංශය ඔච්චරයි. එන්න විදිහකින් ඔය කිව්වේ ෂෝට් නෝට් එක තමයි. හරිද? ෂෝට්ම ගතිය. ඔය දැනුම තියෙනවා නම් ඔබට ඔය හරියෙන් එන ඕන ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න පුළුවන් විතරක් නෙමෙයි. රචනා ප්‍රශ්නයක් අහුවත් ඔය ටිකෙන් දැන් රචනා ප්‍රශ්න උත්තර දෙක තුනක් තියෙනවා. උත්තර රචනා ප්‍රශ්න උදාහරණයක් ඇටියට බීජ සුක්තතාවයේ ඇතිවීමට හේතු විස්තර කරන්න කිව්වොත් ඔබට කරුණු පහ තියෙනවා පටස් කාලා ලියන්න පුළුවන් ටිකක් ඇදලා ලියන්න තියෙන එතකොට ඊළඟට බීජවල සුක්තතාවය ඉවත් කළ හැකි ක්‍රම විස්තර කරන්න කිව්වොත් ලියන්න ඕන කරුණු ටික ඔක්කොම උතර තියෙනවා ලියන්න පුළුවන් රයිට් ඊළඟට බීජ ප්‍රතිකාර කිරීමේ අරමුණු කියලා ඇහුවොත් ඔබට ලියන්න පුළුවන් හරිද එහෙම නැත්නම් බීජ ප්‍රතිකාර කිරීමේ ක්‍රම කිව්වනම් අරමුණ කියන්නේ විස්තරේ ක්‍රමය කෙලවරේ තියෙන ක්‍රමයේ මතු කළා විස්තරේ පස්සට ගන්න. ඒකට විස්තර කරන්න පුළුවන් ඕන එකක් කරන්න පුළුවන්. හරි නේද? ඔය ටිකෙන් ඕන ප්‍රශ්නයකට ඔය හරියෙන් උත්තර ලියන්න පුළුවන්. right. හරිද? එතකොට සුක්තතාවය ඉවරයි. මම තව එක මාතෘකාවක් කතා කරන්න. බීජ පරීක්ෂා කිරීමේ ක්‍රම. බීජ පරීක්ෂා කිරීමේ ක්‍රම කියලා අහුවොත් විභාගෙට මොනවද ලියන්නේ? රචනා ප්‍රශ්නයක් උනත් දෙන්න පුළුවන්. බීජ පරීක්ෂා කිරීමේ ක්‍රම විස්තර කරන්න. එහෙම දුන්නොත් මොකද්ද ලියන්නේ? මම ඒකත් සාරාංශ කරලා දෙන්නම් බීජ පරීක්ෂා කිරීමේ ක්‍රම කියලා අහුවොත්. දැන් සුක්තතාවයේ කතාවක් නෑ ආයි. දැන් මේක වෙනම මාතෘකාවක්. හරිද? බීජ ගැන අහන්න පුළුවන් තරමක් තමයි බීජ පරීක්ෂා කිරීමේ ක්‍රම. මම පොඩි සාරාංශයක් හදලා දෙන්නම්. එතකොට නෝට් එකත් එක්ක ඔබට ලේසි වේවි. රචනා ප්‍රශ්නයකට ලියන්න කරුණු ගොනු කරන්න. එතකොට ඔය වගේ ඒවා තමයි අහන්නේ විභාගෙට. බීජ පරීක්ෂා කිරීමේ ක්‍රම විස්තර කරන්න. අහුවොත් මොනවද ලියන්නේ? බීජ පරීක්ෂා කිරීමේ ක්‍රම. මම දීර්ඝ වශයෙන් ලියන්නේ නැහැ. සාරාංශය විතරයි ඔබට ලියන්නේ. අද කරුණු ටික ඔයාලා ලෑස්ති කරලා ගන්න. ඉදිරියේදී ඔබට රචනා නෝට් ප්‍රශ්න එයි මේවට. රචනා ප්‍රශ්න ලැබෙයි මේවයින් ලියන්න. ඒතොර ලියා ගන්න පුළුවන් වෙන්න ඕන රාමෝ බේ අතේ තියෙනවා.
බීජ පරීක්ෂා කිරීමේ ක්‍රමය යටතේදී අපි පළවෙනි එක තමයි බීජවල පාරිශුද්ධතාවය. බීජවල පාරිශුද්ධතාවය පරීක්ෂා කිරීම. බීජවල පිරිසිදු බව පරීක්ෂා කරනවා. පිරිසිදු බව ආකාර දෙකක් තියෙන බව අපි දන්නවා. පිරිසිදු බව ආකාර දෙකයි. මොනවද පිරිසිදු බව ආකාර දෙක? භෞතික පාරිශුද්ධතාවය, භෞතික පාරිශුද්ධතාවය, භෞතික පාරිශුද්ධතාවය, ඊළඟට ප්‍රවේණික පාරිශුද්ධතාවය, ප්‍රවේණික පාරිශුද්ධතාවය. මේක කරන්නේ ක්ෂේත්‍රයේදී, මේක කරන්නේ විද්‍යාගාරයේදී. භෞතික පාරිශුද්ධතාවය කරන්නේ විද්‍යාගාරයේදී. හරි. මේකදී අපිට අවසානයේදී සුද්ධ බීජ ප්‍රතිශතයේ සෙවීම තමයි කරන්නේ. අන්තිමට සුද්ධ බීජ ප්‍රතිශතය කොච්චරද කියලා හොයනවා. සුද්ධ බීජ ප්‍රතිශතය කොච්චරද කියලා හොයනවා. right. වල් බීජ කොච්චරද? අරව මෙහෙම කළා. සුද්ධ බීජ ප්‍රතිශතය වැඩි නම් හොඳයි බීජ සාම්පලය. right. එතකොට ඔබ නෝට් එකත් එක්ක මේව විස්තර කරගන්න. එතකොට රචනා ප්‍රශ්නයක් આવුත් මේකට ටිකක් ලියන පාරිශුද්ධතාවය right. දෙවෙනි එක බීජ පරීක්ෂා කිරීමේදී මොනවද පරීක්ෂා කරන්නේ? ප්‍රරෝහණ ප්‍රතිශතය පරීක්ෂා කරනවා. ඊළඟට අපි බලනවා ප්‍රරෝහණ ප්‍රතිශතය. බීජ පරීක්ෂා කිරීමේ යටතේ ප්‍රරෝහණ ප්‍රතිශතය අපි පරීක්ෂා කරලා බලනවා. ප්‍රරෝහණ ප්‍රතිශතය පරීක්ෂා කිරීමේදී අපිට ක්‍රම 4ක් ගැන කතා කරනවා. මොනවද කතා කරන්නේ? දීර්ඝ වශයෙන් ලියන්න එපා. ක්‍රම 4ක් තියෙනවා. මේවා කියලා අපිට ලියන්න පුළුවන් නම් හරි. අතරම ක්‍රම 4ක් නෙමෙයි ක්‍රම 3ක් තියෙනවා. ප්‍රරෝහණ ප්‍රතිශතය හොයන ක්‍රම 3ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ තුන අපිට ලියවම නම් හරි. මොකද්ද ප්‍රරෝහණ ප්‍රතිශතය කියලා කියන්නේ? ඒ වගේ ඒවා ටිකක් ලියවම නම් හරි. මොනවද මෙතෙන්දී ඔබට මතක් වෙන්න ඕන ක්‍රම? ප්‍රරෝහණ ප්‍රතිශතයේදී පෙට්‍රි-දීසි ක්‍රමය, රැග්ඩෝල් ක්‍රමය, පෙට්‍රි-දීසි ක්‍රමය, රැග්ඩෝල් ක්‍රමය, වැලි පෙට්ටි ක්‍රමය. ප්‍රරෝහණ ප්‍රතිශතය බලන්න පුළුවන්. මොකද්ද ප්‍රරෝහණ ප්‍රතිශතය කිව්වේ? මේ ටික පොඩ්ඩක් විස්තර කරාම වැඩි හරි. ඊළඟට තුන්වෙනි එක ජීව්‍යතාවය. සෙවීම. බීජවල අපිට ජීවතාවය සොයන්න පුළුවන්. ජීවතාවය සොයන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. නමුත් එක ක්‍රමයක් වැඩි භාවිතා කරන්න බෑ සුප්ත බීජ තියෙන හින්දා. බීජ ජීවතාවයේ සෙවීමේ ක්‍රම විදියට අපිට ලියන්න පුළුවන් ප්‍රරෝහණ ප්‍රතිශතයේ සෙවීම. ඒකම තමයි මේ. ඒකේනු ජීවතාවයේ යම් ප්‍රමාණයකට බලා ගන්න පුළුවන්. right. වැඩියෙන් කරන්නේ දෙවෙනි එක තමයි. මොකද ටෙට්‍රාසෝලියම් ක්ලෝරයිඩ් ක්‍රමය. ටෙට්‍රාසෝලියම් ක්ලෝරයිඩ් පරීක්ෂාව. ටෙට්‍රාසෝලියම් ක්ලෝරයිඩ් පරීක්ෂාව. එහෙම නැත්නම් අපිට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් පරීක්ෂාව. එහෙමත් නැත්නම් අපිට පුළුවන් X කිරණ පරීක්ෂාව. තුනයි. මොකද බීජ පරීක්ෂා කිරීමේ ක්‍රම හතර පිළිවෙල නෑ. එහෙම එකක් නෑ. පිළිවෙලක් කියලා එකක් නෑ. මොකද කියන්නේ බීජ පරීක්ෂා කිරීමේ ක්‍රම මෙහෙම නෑ. එහෙම ඕනේ නෑ. පිළිවෙලයි කියලා එකක් නෑ. පාරිශුද්ධතාවයේ පරීක්ෂා කිරීම කරන්න ඕනේ. බීජයක් අපි හිතමු සහතික බීජයක් තියෙනවායි කියලා. සහජික බීජයක් අපිට දෙන්න කලින් මෙන්න මේ පරීක්ෂණ ටික තමයි කරන්නේ.
සහතික බීජයක් අපිට ලැබෙනවා කියන එකේ තේරුම සහතික කරපු බීජ කියන එකේදී මේ පරීක්ෂා ටික කරලා තියෙනවා. මේක විතරක් ක්ෂේත්‍රයේදී කරලා තියෙනවා. බීජ ක්ෂේත්‍ර පරීක්ෂණයකදී මේ ටික කරලා තියෙන්නේ. අනිත් එක්ක මේක නඩුවේ මේක ඊළඟට ප්‍රරෝහණ ප්‍රතිශතයෙන් එකක්. මේ ඔක්කොම කරන්නේ නැහැ මේ එක ක්‍රමයක්. ප්‍රෙක්ටිසිසි ක්‍රමය තමයි බොහෝ වෙලාවට කරන්නේ. ජීවිතාවේශ වීමෙන් එකයි කරන්නේ බොහෝ වෙලාවට ටෙට්‍රසෝඩියම් ක්ලෝරයිඩ් ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. දැන් හතරවෙනි එක තෙතමන ප්‍රතිශතය. හතරවෙනි එක තෙතමන ප්‍රතිශතය. තෙතමන ප්‍රතිශතය සෙවීම. අනිවාර්යෙන් තෙතමන ප්‍රතිශතය සොයනවා. තෙතමන ප්‍රතිශතය අඩු වෙන්න ඕන. වැඩි වුණොත් ඒක ජීවිතාවයට බලපාන හින්දා තෙතමන ප්‍රතිශතය හොයනවා. තෙතමන ප්‍රතිශතය හොයන්නත් ක්‍රම තියෙනවා. වැඩිපුරම භාවිතා කරන්නේ මොන ක්‍රමයේද? උදුනේ වියලීමේ ක්‍රමය තමයි භාවිතා කරන්නේ. තෙතමන ප්‍රතිශතය හොයන්න වැඩිපුර භාවිතා කරන්නේ උදුනේ වියලීමේ ක්‍රමය. එහෙම නැත්නම් ඔය විජලක කාරකයක් භාවිතා කරන්න පුළුවන්. විජල කාරක ක්‍රමයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. විජල කාරකයේ විදිහට ඔය සිලිකා ජෙල් වගේ එකක් භාවිතා කරනවා. සහ ලේසිම ක්‍රමය තමයි තෙතමන මාපක ක්‍රමය. ලේසිම ක්‍රමය තෙතමන මාපක ක්‍රමය. තෙතමන මාපක ක්‍රමයනුත් බලන්න පුළුවන්. මැෂින් තියෙනවා, යන්ත්‍ර තියෙනවා තෙතමනේ මනින්න. තෙතමන මාපක ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඒතකොට තෙතමන ප්‍රතිශතය හොයන තුනයි. මොකද බාරමිතික ක්‍රමය නැත්නම් උදුනේ වියලීමේ ක්‍රමය කියලා කියන්නත් පුළුවන්. උදුනේ වියලලා බර මැනලා කරන්න පුළුවන් බාරමිතික. දෙවෙනි එක විජලක කාරක භාවිතා කිරීමේ ක්‍රමය. තුන්වෙනි එක තෙතමන මාපකය භාවිතා කිරීමේ ක්‍රමය. ඔය ක්‍රම තුනම භාවිතා කරන්න පුළුවන්. දැන් නම් තෙතමන මාපකය තමයි වැඩිපුරම භාවිතා කරන්නේ ඉක්මනට තොරතුරු ගන්න පුළුවන් නිසා. නම් බීජ පරීක්ෂා කිරීමේ ක්‍රම කියලා හොතින් ඔබට මෙන්න මේ ටික තමයි ලියන්න තියෙන්නේ. මේ ටික තමයි ලියන්න තියෙන්නේ. right. සමහර අවුරුදු වල බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය සෙවීමේ ක්‍රම විස්තර කරන්න කියලා දීලා තියෙනවා. ප්‍රරෝහණ ප්‍රතිශතය ක්‍රමය වොත් මේ ටික විතරයි අපිට ලියන්න තියෙන්නේ. හරිද? සමහර අවුරුදු වල අහලා තියෙනවා ජීවිතාවයේ සෙවීමේ ක්‍රම විස්තර කරන්න. මේ ටික තමයි අපිට ලියන්න තියෙන්නේ. දැන් පරීක්ෂා කිරීමේ ක්‍රම කිව්වොත් එතකොට මේවා ගොඩක් විස්තර කරන්න ඕනේ නැහැ. නම් ලිවීම ප්‍රමාණවත්. හරිද? නම් ලිවීම ප්‍රමාණවත්. හරිද? අර්ථ දැක්වීම ලිව්වා, නම් ලිව්වා එච්චරයි. එතකොට ක්‍රම හතර මේ විදිහට කතා කරන්න හැකියාව තියෙනවා. හරි. ඔබ ලියලා ලෑස්ති වෙන්න දැන් මොන්න රාමුව දුන්නා. මේ වගේ ප්‍රශ්නයක් ඔබට ඉදිරියේදී පේපර් එක හම්බ වෙවි. අපේ පේපර්ස් වල මේවා ලියනවා. මම අවුරුද්දෙම ඉතින් ලියලා නේ යන්නේ විභාගෙට කිට්ටු වෙනකොට. එතකොට ඒවා ලියන්න දැන් මම මොන රාමුව හදාගෙන තියෙනවා. රාමුව හදාගෙන තියෙනවා. තව මේ වගේ එක රාමුවක් මම දෙන්නම් ටක් ගාලා එතකොට ඔබට මතක තියාගන්න ලේසි වෙන්න. බීජවල ජීවිතාවය කෙරෙහි බලපාන සාධක. වැඩියෙන් එන එකක් තමයි මේක. ජීවිතාවය කෙරෙහි බලපාන සාධක කියලා අහුවොත් මොනවද ලියන්නේ? බීජයක ජීවිතාවය කෙරෙහි බලපාන සාධක. එතකොට මේ වගේ පොඩි පොඩි රාමු හදලා තියාගන්න. එතකොට ඔබට ලේසි මතක තියාගන්න. හැම පාඩමකටම මේක අමාරුයි. මේ පාඩමට ලේසි. කරුණු ගොඩක් තියෙන පොඩි පොඩි කරුණු. එතකොට සාරාංශ කරන්න ලේසි. බීජවල ජීවිතාවය කෙරෙහි බලපාන සාධක. බීජවල ජීවිතාවය කෙරෙහි බලපාන සාධක. බීජවල ජීවිතාවය කෙරෙහි බලපාන සාධක. ඇග්‍රී වල මම කියලා තියෙනවා සාධක කියලා ප්‍රශ්නයක් අහුවොත් ටක් ගාලා මතක් වෙන්න ඕන අභ්‍යන්තරේවත් තියෙනවා බාහිරේවත් තියෙනවා. එහෙනම් අපි මුලින්ම කතා කරමු බාහිර සාධක මොනවද කියලා. බාහිර සාධක. අගල ලයිට්ස් වක් හදන්න යන්නේ බාහිර සාධක. පළවෙනි එක උෂ්ණත්වය. පළවෙනි එක උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වෙනකොට බීජවල ජීවිතාවය අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට ජීවිතාවය අඩු වෙනවා. එහෙමනේ ඔක විස්තරේ ලියනවා නම් එහෙම ඒක ඉතින් පොඩ්ඩක් ඇදලා ලියනවා. දෙක දෙවෙනි එක कार्बन डाइऑक्साइड सांद्रණය. कार्बन डाइऑक्साइड सांद्रණය. कार्बन डाइऑक्साइड सांद्‍රණය වැඩි වෙනකොට පරිවෘත්තීය ක්‍රියා අඩු වෙනවා. පරිවෘත්තීය ක්‍රියා අඩු වෙනවා කියන්නේ සංචිත ආහාර ඉතුරු වෙනවා. සංචිත ආහාර වැය වෙනවා පරිවෘත්තීය ක්‍රියා වැඩි වුණොත්. ශ්වසනය වැඩි වෙන නිසා. कार्बन डाइऑक्साइड सांद्‍රණය යම් ප්‍රමාණයකට අපිට වැඩි කරන්න පුළුවන් නම්
ශ්වසන ශීඝ්‍රතාවය අඩු කරන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනකොට ශ්වසන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ශ්වසන ශීඝ්‍රතාවය අඩු වෙනකොට සංචිත ආහාර ඉතුරු වෙනවා. සංචිත ආහාර ඉතුරු වෙනකොට බීජවල ජීවිතාවය වැඩි වෙනවා. ජීවිතාවය වැඩි වෙනවා. හැබැයි කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ගොඩක් වැඩි කරොත් ශ්වසනය නැති වෙලාම යනවා. ශ්වසනය නැති වෙච්ච ගමන් ජීවිතාවය බිඳුව වෙනවා. දෙපැත්තම ලියන්න ඕන. කාබන් ඩයොක්සයිඩ් සුළු ප්‍රමාණයක් වැඩි කරාම ජීවිතාවය වැඩි කරන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් ගොඩක් වැඩි වුණොත් ශ්වසනය නතර වෙලා ජීවිතාවය බිඳුව බවට පත් වෙනවා. ඔබ විස්තර කරනවා නම් ඔන්න ඔය කතාව තමයි විස්තර කරන්න තියෙන්නේ. දැන් විස්තරේ පස්සේ ඔයාලා හදලා ලියා ගන්න තියෙනවා. මට ඕනේ සාරාංශයක් දෙන්න විතරයි. 3 මතක තියාගන්න ඕන මේ මෝඩ් එකට. එහෙම නැතුව කරුණ විස්තරෙත් එක මතක තියාගැනීම ඉම්පොසිබල්. එහෙම කරන්න යනවා නම් ඔබට අමාරු වෙනවා. මෙහෙම රාමෝ මතක කෙනෙක්ට අරවා එකතු කරලා ලස්සනට රචනා ප්‍රශ්නේ හදලා ලියන්න පුළුවන් පළපුරුද්දත් එක්ක. මේකත් මතක නැති කෙනෙකුට ඉතින් පළපුරුද්ද කවර කතාවද කියනවා නේද? එහෙම වැඩක් නැහැ. එහෙම වැඩක් නැහැ. ඊළඟට සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂ ආර්ද්‍රතාවය. අපි දන්නවා සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙනකොට බීජ වලට ජලය උරා ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. කල් තියා ගන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. ජීවිතාවය අඩු වෙනවා. හතරවෙනි එක ශුද්‍රජීවී හා කුමිහානි. ශුද්‍රජීවී හා කුමිහානි. සරලයිනේ ශුද්‍රජීවී හානි කුමිහානි ජීවිතාවය අඩු කරනවා. පහ යාන්ත්‍රික හානි. යාන්ත්‍රික හානි. බීජ තැලිලා කැඩිලා තියෙනවා නම් ජීවිතාවය අඩු වෙනවා. හයවෙනි එක බාහිර සාධකයේ විකෘති කාරක. විකෘති කාරක. විකෘති කාරක ඇල්ෆා බීටා ගාමා කිරණ. කිරණ වලට ලකුණු වලින් බීජවල ජීවිතාවය නැති වෙනවා. ජීවිතාවය පිළිගන්නවා. විකෘති කාරක ඇල්ෆා බීටා ගාමා කිරණ කිරණ වලට ලක් කරනම බීජවල ජීවිතාවය අඩු වෙනවා. බාහිර සාධක ටික තමයි ඔය ටික. එහෙම මතක තියාගන්න ඕනේ. ඒකට පටස් ගාලකට විස්තර කරලා ලියන්න පුළුවන් පට ගාලා පේජ් දෙකක්. ඊළඟට අභ්‍යන්තර සාධක. අභ්‍යන්තර සාධක. අභ්‍යන්තර සාධක. ජීවිතාවයේ කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධක. ඊයටතේ පළවෙනි එක ප්‍රවේණික සාධක. ඊයටතේ පළවෙනි එක ප්‍රවේණික සාධක. ප්‍රවේණික සාධක. සමහර බීජවල කොහොමද ජීවිතාවය අඩුයි. දැන් උදාහරණයකට තෙල් තියෙන බීජ තියෙනවා නම් තෙල් තියෙන බීජ තියෙනවා නම් හරිද? බීජවල තෙල් තියෙන බව තීරණය වෙන්නේ ප්‍රවේණිකව. තෙල් තියෙන බීජවල කොහොමද ජීව කාලය අඩුයි. ජීවිතාවය අඩුයි. වැඩි කල් තියා ගන්න හම්බ වෙන්නේ නැහැ. අපිට ප්‍රවේණිකව බීජයක ජීව කාලය ඉක්මවන්න බෑ. මතක තියාගන්න ප්‍රවේණිකව මාස 6 නම් කල් තියා ගන්න පුළුවන් බීජයක්. ප්‍රවේණිකව මාස 6 කල් තියා ගන්න පුළුවන්. අපි මොන සෙල්ලම දැම්මත් ඕක මාස 6ට වඩා කල් තියා ගන්න බෑ. හරිද? මාස 6ට වඩා කල් තියා ගන්න බෑ. එතකොට ප්‍රවේණික සාධක අපි හිතමු ප්‍රවේණිකව අවුරුද්දක් තියා ගන්න පුළුවන් නම් බීජ අපිට දුර්වල තත්ත්ව සැපෙවුවොත් අවුරුද්දක් තියා ගන්නත් බෑ. ඒක වෙන කතාවක්. මේවා දුර්වල වුණොත් ප්‍රවේණිකව අවුරුද්දක් තියා ගන්න බීජයක් තියා ගන්න බෑ අවුරුද්දක්. හැබැයි මේවා මොනතරම් හොඳට සැපෙව්වත් ප්‍රවේණික කාලේ ඉක්මවලා යන්නත් බෑ අපිට. ඉක්මවලා යන්නත් බෑ. ඒ නිසා ප්‍රවේණික සාධක කියන්නේ ඒවායේ තියෙන සමහර සංඝටක නිසා ඇති වෙන තත්ත්වයන් වගේ දේවල්. දැන් උදාහරණයකට සාමාන්‍යයෙන් ලොකු බීජ, විශාල බීජ වැඩි කාලයක් තියා ගන්න බෑ. විශාල බීජ අලිගැට පේන වගේ බීජයක් සාමාන්‍යයෙන් සති දෙකකට වඩා කල් තියා ගන්න බෑ. ඒවල ජීවිතාවය නැති වෙලා යනවා. හිටවනවා නම් ඉක්මනින් හිටවන්න ඕනේ. ඉක්මනට පැල කරගන්න වෙනවා. එහෙම නැතුව හරියන්නේ නැහැ. කල් තියා ගන්න බෑ. ඒක තමයි ඔය කියන කතාවේ දේරුම ප්‍රවේණික සාධක කියන එක. හරිද? ඔය තෙල් අධික බීජවල උදාහරණයක් විදිහට ඔලියනවා නම් තෙල් අධික බීජ කියන්නේ ප්‍රවේණිකව ඇති වෙන තත්ත්වයක්. ජීවිතාවයේ කොහොමත් අඩුයි සාපේක්ෂව. ඊළඟට විශාල බීජවල ජීවිතාවයේ සාපේක්ෂව අඩුයි. අපි දැනගන්න ඕන ප්‍රවේණිකව බීජයක තියෙන ජීවිතාවයේ ඒක ඉක්මවන්න
අපිට අධික්‍රම වලින් අමාරුයි. right. ඒක හරි. දෙවෙනි එක බීජයේ අභ්‍යන්තර තෙතමනය. දෙවෙනි එක බීජයේ අභ්‍යන්තර තෙතමනය. අභ්‍යන්තර තෙතමනය. අභ්‍යන්තර තෙතමනය. මේකෙන් කතා කරන්නේ බාහිර තෙතමනය කියන්නේ සාපේක්ෂතාවය. අභ්‍යන්තර තෙතමනය කියන්නේ ඇතුලේ කොච්චර තෙතමනය තියෙනවද. අභ්‍යන්තර තෙතමනය වැඩි නම් ජීවිතාවය අඩු වෙනවා. අභ්‍යන්තර තෙතමනය වැඩි වෙන කල් තියාගැනීමේ හැකියාව අඩු වෙනවා. ජීවිතාවය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි අපි වේලන්නේ. බීජ වේලුවම යම් කිසි කාලයක් කල් තියාගන්න පුළුවන් ජීවිතාවය අඩු වෙන්නේ නැතුව. අන්තිම එක තුන්වෙනි එක බීජ වර්ධනය වන අවස්ථාවේ තත්ත්වයන් බීජ වර්ධනය වන අවස්ථාවේ බලපාන තත්ත්වයන් බලපාන තත්ත්වය. උදාහරණයක් ඇත්තේ මල පිපිලා ගෙඩිය හැදිලා බීජය වර්ධනය වෙන කාලේ හරියට පෝෂණය ලැබුණේ නැත්නම් බීජවල ජීවිතාවයට ඒක බලපානවා. බීජ වර්ධනය වෙන අවස්ථාවේ කුමි හානියක් වගේ එකක් ආවොත් පලිබෝධ හානියක් වගේ එකක් ආවොත් ඒක බීජයේ වර්ධනයට පස්සේ කාලේ වර්ධනයට නැත්නම් ජීවිතාවයට බලපාන. ඔව් දැන් උදාහරණයක් ඇටියට අඹවල සමහර වෙලාවට ඔය අඹ කීඩෑව වගේ උ බීජ ඇතුලේ ඉන්න පුළුවන්. එහෙම වුණොත් බීජය පැලවෙන්නේ නැති වෙන්නම පුළුවන් සම්පූර්ණයෙන්. ඒතකොට කීටය ඉඳන් අභ්‍යන්තර පටක ආහාරයට ගැනීම වෙන්න පුළුවන්. පෝෂක උණතා වගේ දේවල් නිසා බීජයට බලපාන්න පුළුවන්. සමහර වෙලාවට ජලය ලැබුණ නැත්නම් හරියට බීජ හැදෙන කාලේ නැත්නම් ගෙඩි හැදෙන කාලේ වතුර මදි ගහට. ඒතකොට බීජය හරියට වර්ධනය නොවි අර්ධව පිරිච්ච බීජ බවට පරිවර්තනය වෙන්න පුළුවන්. අර්ධව පිරුණු බීජ බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව නිසා බීජය හරියට වර්ධනය වෙලා තිබුණේ නැත්නම් බීජයක දගනෝනේ සමහර බීජ පුහුයි කියන්නේ. එතකොට ඒවා පැලවෙන්නේ නැහැ. කොහොමත් බලපානවා ප්‍රලෝභණයට සහ ජීවිතාවයට. right. එතකොට මෙන්න ජීවිතාවය කෙරෙහි බලපාන සාධක. ඔබට මේ වගේ රචනා ප්‍රශ්නයක් ඉතින් ටක් ගාලා අහන්න පුළුවන්. එහොතින් ලියන්න කරුණු ඕනේ තරම් තියෙනවා. ලේසියෙන් ලියලා දාන්න පුළුවන් කරුණු 6ක් අතක් කිසි කරදරයක් නැතුව. නේද? right. කොහොමයි මතක තියාගන්න ඕන ඔය බීජ පාඩමේදී හරි සරලයි අපිට මතක තියාගන්න කාරණා. බීජ පාඩම සාමාන්‍යයෙන් ලේසි පාඩමක්. ඔබ තියරි කරලා ඇතිය කියලා මම හිතනවා. මේ පාඩමත් එක්ක ඔබ නිතර මතක තියාගන්න ඕන පාඩමක්. දැන් ශාක ප්‍රචාරණයේ පාඩමේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි වර්ධක ප්‍රචාරණය. අනිත් එක තමයි ලිංගික ප්‍රචාරණය. අපි මෙතෙන්දි වැඩියෙන් හයිලයිට් කරේ ලිංගික ප්‍රචාරණයේ පැත්තට. වර්ධක ප්‍රචාරණයේ පැත්තට නෙමෙයි වැඩියෙන් හයිලයිට් කරේ. වර්ධක ප්‍රචාරණයේදී සරලයිව බද්ධ කිරීම අතු බැදී මේවනේ වැඩි කතා කරන්න තියෙන්නේ. පැටියට අවතරව පටක රෝපණය කතා කරන්න තියෙනවා. පටක රෝපණය කතා කරන්න තියෙනවා. ඒ ටික අපි පටක රෝපණය ටික මම වෙන දවසක කතා කරනවා සම්පූර්ණයෙන්ම මාතෘකාවක් විදිහට අරගෙන පටක රෝපණය. අනිත් ඉතින් වර්ධක ප්‍රචාරණ ක්‍රම වගේ දේවල් ඉතින් පන්තියේදී ප්‍රශ්නයක් આવොත් අපි මේ විදිහට කතා කරනවා. ඒවා එච්චර අමාරු ඒවා නෙවෙයි. ඔය ටිකක් බලාගත්තම කරන්න පුළුවන්. මේවා තියරි කරපු නැති ළමයෙකුට 22 පන්තියේදී මේ ටික කවර් කර ගන්න පුළුවන්. අනිවාර්යයෙන් කිසි ගැටලුවක් නැහැ. විභාගයට කලින් සම්පූර්ණයෙන්ම ශාක ප්‍රචාරණයේ මුළු පාඩමම වර්ධක ප්‍රචාරණය සහ ලිංගික ප්‍රචාරණය දෙකම කවර් කර ගන්න පුළුවන්. දැන් අපි ශාක කායික විද්‍යාව පටන් ගත්තම එක මාසයකමාරක් විතර යාවි. ඊට පස්සේදී පටන් ගන්න තියෙන්නේ ශාක ප්‍රචාරණයේ පාඩම. ඒ නිසා ඒක ඉවර වෙනකන් යන්න පුළුවන්. විභාගයට කලින් කිසි කරදරයක් ඇති වෙන්නේ නැහැ. හරිද? එහෙනම් අපි ඔතනින් අදට නතර කරමු. අපි ඊගාව දවසේ බලමු. පේපර් එකක් දාලා තියෙන්නේ. පේපර් එකක් දාලා තියෙන්නේ. මේ පේපර් එකත් කරන්න. හරිද? පලිබෝධ වලින් පේපර් එකක් දාලා තියෙන්නේ. ඉරිදට කරන්න.